ආයිබෝන් දරුවනේ අපි සතියට පස්සේ නැවත හමු වෙනවා. අපි ගිය සතියේ අන්තිමටම කතා කරා දරුවෝ බලයක් එකිනෙක ලම්බක දිශා දෙකකට විභේදනය කරන්නේ කොහොමද කියලා. ඔබට මතක ඇති. අපි චුට්ටක් මතක් කරොත් හිතන්න අංශුවක් මත ඕකින අංශුව මත ක්‍රියා කරනවා P කියලා බලයක්. මේ බලය අපිට අවශ්‍ය අපි හිතමු තිරස් දිශාවකට ඊට තීටා කෝණයක් ආනත තිරස් දිශාවට සහ සිරස් දිශාවට ඒ කියන්නේ ලම්බ දිශා දෙකකට විභේදනය කරගන්න අවශ්‍යයි. ඔබට මතක ඇති එහෙනම් මේ P වල තිරස් සංරචකය මේ පැත්තට ගත්තොත් P cos θ P cos θ බද්ධ පාදයට cos θ මේක θ නම් මේ කෝණය 90 ඍණ θ එහෙමනම් මේකේ සිරස් සංරචකය වෙනවා P cos 90 ඍණ θ නැතිනම් P sin θ. ඔබට මතක ඇති. අපි මේ කාරණාව එදා අන්තිමට කතා කරා. අපි අද කතා කරන්න යන දරුවනේ යම් අංශුවක් මත ක්‍රියා කරන ඒකතල බල පද්ධතියක සම්ප්‍රයුක්තය හොයන්න. අංශුවක් මත ක්‍රියා කරන ඒකතල බල පද්ධතියක සම්ප්‍රයුක්තය ඒකතල බල පද්ධතියක සම්ප්‍රයුක්තය අපි සම්ප්‍රයුක්ත බලය ගැන මේක කලින් අර්ථ දක්වා කතා කරා. ඊට පස්සේ අපි කතා කරා ඉතින්දී යම් අංශුවක් මත ක්‍රියා කරන බල දෙකක සම්ප්‍රයුක්ත සෙවීමට බල සමාන්තරාශ්‍ර නියමය කොහොමද පාවිච්චි කරන්නේ කියලා. දැන් අද අපි කතා කරන්න යන්නේ අංශුවක් මත ක්‍රියා කරන ඒකතල බල පද්ධතියක බල දෙකක නෙවෙයි බල දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක කොහොමද සම්ප්‍රයුක්ත බලය හොයන්නේ කියලා. අපිට අංශුවක් මත ක්‍රියා කරන බල පද්ධතියක සම්ප්‍රයුක්තය හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි බල බහුවස්ත්‍රය නිර්මාණය කරලා අනිත් එක තමයි එම බල සමූහය එකිනෙක ලම්බ දිශා දෙකකට විභේදනය කරගෙන එමගින් සම්ප්‍රයුක්ත බලය හොයන්න පුළුවන්. පොඩක් අපි බලමු පළවෙනි කාරණාව ගැන. ඒ කියන්නේ අංශුවක් මත ක්‍රියා කරන බල පද්ධතියක සම්ප්‍රයුක්තය බල බහුවස්ත්‍රය නිර්මාණය මගින් කොහොමද හොයන්නේ කියලා. මම ගන්නවා O කියන අංශුව මත ක්‍රියා කරනවා මෙන්න මේ P1 කියන බලය P2 කියන බලය පිටුමු P3 කියන බලය ක්‍රියා කරනවා. O කියන අංශුව මත මේ බල තුන ක්‍රියා කරනවා. දැන් කොහොමද බලමු මේ බල තුනට අපි බල බහුවස්ත්‍රය නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඔබ දන්නවා දෛසිකවලදී ඉගෙන ගත්තා බලයක් කියන්නේ දෛසිකයක්. නේ එහෙනම් දෛසිකයක් නම් මේ දෛසිකය අපිට මේ අවකාශයේ ඕනම ස්ථානයක නිරූපණය කරන්න පුළුවන්. මෙයාට විශාලත්වයෙන් සමාන සමාන්තර අභිදිශාව සමාන වූ රේඛා ඛණ්ඩයකින් මේ දෛසිකය නිරූපණය කරන්න පුළුවන්. එහෙමනම් අපි බලමු මේ P1 කියන දෛසිකය මම මේ විදිහට නිරූපණය කරනවා. අපි ගමු A0 A1 රේඛා ඛණ්ඩයෙන් දැක්වෙන්නේ P1. එතකොට මේකට සමාන්තර මේ රේඛා ඛණ්ඩයේ දිගට සමාන අභිදිශාව සමාන නේ. එහෙමනම් මේක P1 මෙතන නිරූපණය කරනවා. ඒත් එක්කම P2 කියන මේ දෛසිකය අපිට පුළුවන් මේ අවකාශයේ ඕනම තැනක සමාන්තර අභිදිශාව සමාන විශාලත්වයෙන් සමාන රේඛා ඛණ්ඩයකින් නිර්මාණය කරන්න. එහෙනම් මම මේක මෙතෙන්ට ගේනවා. මෙතෙන්ට ගෙනවොත් මෙයාට සමාන්තර රේඛා ඛණ්ඩයක් මේ ඇවිල්ලා P2. අපි ගමු A1 A2 වලින් දැක්කේනවා කියලා P2. එවනම් ඇත්තටම A0 A1 කියන අපි රේඛාව යා කරොත් එහෙම දැන් මෙතන තියෙන්නේ ත්‍රිකෝණයක්. එහෙනම් දෛසික ආකලන නියමයට අනුව A බිඳුව A2 නිරූපණය වෙන්නේ P1 ධන P2 නේද? එහෙම නැත්නම් P1 සහ P2 කියන දෙකේ සම්ප්‍රයුක්ත බලය තමයි මේ තියෙන්නේ. ඒක පැහැදිලි. හරි. අපි P3 රේඛා ඛණ්ඩයත් අපි මේ අවකාශයේ නිර්මාණය කරමු.
මෙන්න මෙතන ඉඳලා මෙයාට සමාන්තර අභිදිශාව සමාන වූ රේඛා ඛණ්ඩයකින් මෙන්න P3 රේඛාව. හරි. මෙතන මම ගන්නම් A3 කියලා. දැන් බලන්න එහෙනම් A0 A2 A3 කියන මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් A බිඳුව A3 ෙන් නිරූපණය වෙනව නේද? මෙන්න මේකේ මේ දෛසික දෙකේ ආකලනය. එතකොට A0 A2 වලින් දැක්වෙනවා P1 සහ P2 වල එකතුව. එතකොට මෙතන A0 A3 වලින් දැක්වෙනවා එහෙනම් A0 A2 දෛසිකයේ සහ A2 A3 කියන දෛසික දෙකේ එකතුව. ඒ කියන්නේ පැහැදිලි මෙතනින් දැක්වෙන්නේ මේ දෛසික තුනේම ආකලනය නැත්නම් මේකේ සංප්‍රයුක්ත බලය. කියන්නේ අපි A බිඳුව A3 කියන රේඛා ඛණ්ඩයෙන් නිරූපණය වෙනවා P1 P2 P3 කියන මේ බල තුනේ ඓක්‍ය නැත්නම් සංප්‍රයුක්ත බලය. පැහැදිලි. තේරුණා නේද? හරි. අපි තව උදාහරණයක් බලමු. මේ බලන්න. O කියන අංශුවක් මත ක්‍රියා කරනවා P1 බලයක්. මේ පැත්තට තියෙනවා P2 බලයක්. මේ පැත්තට P3. අපි හිතමු මේ පැත්තට තියෙනවා P4 කියලා බලයක්. දැන් කොහොමද බලමු? මේ O අංශුව මත ක්‍රියා කරන මේ P1 P2 P3 කියන P4 කියන මේ බල හතර බල බහුවශයකින් නිරූපණය කරන්නේ. මෙන්න බලන්න. එහෙනම් P1 දෛසිකය මම මෙතනින් අඳිනවා. මෙන්න මෙහෙන් අඳින්නම්. P1 දෛසිකය A බිඳුව A1 වලින් දක්වනවා. P2 දෛසිකය මේ දෛසිකය සමාන්තර රේඛා ඛණ්ඩයක්. P2 A2 කියලා ගමු. P3 මෙතන නිරූපණය වෙනවා. ඊට කලින් එහෙනම් A බිඳුව A2 නිරූපණය වෙන්නේ P1 සහ P2 ඓක්‍යය. එතකොට P3 මෙන්න සමාන්තර රේඛා ඛණ්ඩයක්. මෙතන ඇවිල්ලා A3. එහෙනම් දැන් A0 A3 ෙන් දැක්කනවා මේ බල තුනේම එකතුව. ඊට පස්සේ P4 මෙන්න මේ වගේ බලයක්. P4 අපි හිතමු මෙතන A4 කියලා. එහෙනම් දැන් A බිඳුව A4 රේඛා ඛණ්ඩයෙන් දැක්වෙනවා මේ බල හතරේ සංප්‍රයුක්ත බලය. ඔබට පැහැදිලි වෙනවා. එහෙනම් අපිට පුළුවන් යම් අංශුවක් මත ක්‍රියා කරන බල සමූහයක සංප්‍රයුක්ත බලය මෙන්න මේ විදිහට ජ්‍යාමිතිකව බල බහුවස්ත්‍රය නිර්මාණය කරලා ගන්න. හැබැයි ටිකක් ඒක ටිකක් අපිට දැනන ටිකක් සංකීර්ණ වැඩි. තව බල වැඩි වුණොත් එහෙම ටිකක් අපහසුයි. අපිට ඊට වඩා පහසුයි අනිත් ක්‍රමේ පාවිච්චි කරන එක. ඒ කියන්නේ අපිට පුළුවන් පහසුවෙන් මේ බල සමූහය එකිනෙක ලම්බ දිසා දෙකකට විභේදනය කරගෙන එමගින් සංප්‍රයුක්ත බලය හොයන්න. අපි ගමු පොඩි උදාහරණයක්. මෙන්න O කියලා අංශුවක් තියෙනවා. මේක වඩ තේරුම් කර දෙන්නම්. මේකේ සිරස්ව තියෙනවා අපි හිතමු නිව්ටන් 10ක බලයක්. සිරසෙන් අංශක 30ක කෝණයක් ආනතව තියෙනවා මේ පැත්තටත් නිව්ටන් 10ක බලයක්. මේ O අංශුව මත තියෙන බල දෙක. දැන් අපිට අවශ්‍යයි මේ O අංශුව මත මේ බල දෙක නිසා ඇතිවන සංප්‍රයුක්ත බලය හොයන්න. දැන් අපි අර කලින් ඉගෙන ගත්ත බල සමාන්තරාශ්‍ර නියමයේ දාලා අපිට මේක හොයන්න පුළුවන් පහසුවෙන්. නමුත් මේක වැඩි පහසුවෙන් අපිට හොයන්න පුළුවන් මේක දැන් විභේදනය කරලා. අපි මේක විභේදනය කරමු. බලන්න. මම විභේදනය කරනවා සිරස්ව සහ තිරස්ව. එතකොට මේකේ තිරස් සංරචකය ගත්තොත් අපි ගමු තිරස් සංරචකයේ x කියලා. මේකේ තිරස් සංරචකය අපි x කියලා ගත්තොත් 10යි නිව්ටන් මේ පැත්තට ඒ කියන්නේ මේක අංශක 30යි එහෙනම් මෙහාට එන්නේ 10යි cosට නැත්තම් 10යි sin 30 10යි sin 30 මේක මේ තිරසට මේක ලම්බකයි මේ සිරස් බලය. එතකොට මේකේ මේ පැත්තට සංරචකය කියන්නේ තිරසට සංරචකයේ විභේදනය වුණාම 10යි cos 90ක් එන්නේ. ඒ කියන්නේ මේකට එකතු වෙනවා 10යි cos 90. cos 90 කියන්නේ බිඳුවයි. එහෙනම් මේ බලය විතරයි එන්නේ. එතකොට තිරස් බලය වෙන්නේ 10යි sin 30 කියන්නේ භාගයනේ. දෙවරක් 1යි දෙවරක් 5යි තිරස් බලය නිව්ටන් 5ක් වෙනවා තිරස් සංරචකය.
අපි සිරස් සංරචකය ගමු. සිරස් විභේදන සංරචකය මම ගන්නවා y කියලා. මේ පැත්තට ගත්තොත් දැනට සිරසට තියෙන නිව්ටන් 10ක් තියෙන එක විභේදනය කරන දෙයක් නැහැ. තව එකට එකතු වෙනවා මෙන්න මේ සිරසත් එක්ක අංශක 30ක් ආනතුව තියෙන බලයේ සිරස් සංරචකය කියන්නේ 10යි cos 30. 10යි cos 30. එතකොට මෙතනින් එනවා නිව්ටන් 10 ධන 10යි cos 30 කියන්නේ මූල 3ට 2යි. දෙවරක් 1යි දෙවරක් 5යි. එතකොට නිව්ටන් 10 ධන 5යි මූල 3යි නිව්ටන් සිරස් සංරචකය. පැහැදිලි. මේ බල දෙක අපි තිරස්ව සහ සිරස්ව එකිනෙක ලම්බක දිශා දෙකකට විභේදනය කරගත්තා. එතකොට තිරස් සංරචකය ලෙස අපිට ඇවිල්ලා තිනවා නිව්ටන් 5ක්, සිරස් සංරචකය ලෙස ලැබෙනවා නිව්ටන් 10 ධන 5යි මූල 3. හරි. රයිට්. පොඩක් මතක් කරගන්න. අපි බල සමාන්තරාශ්‍රය ගැන කතා කරනකොටම කතා කරා මෙන්න මේ වගේ. අපි හිතුව මේක x බලය, මේක y බලය. එහෙම වුණොත් මේකේ සංප්‍රයුක්ත බලය r නම් ඔබට මතක ඇති. r කියන්නේ x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය ලෙස ලැබුණා අපිට. මතකද ඔබට? මතක් කරගන්න. එලෙසම මේ සංප්‍රයුක්ත බලය අපි හිතුව තිරසත් එක්ක හදන කෝණයේ ඇල්ෆා නම් tan ඇල්ෆා කියන්නේ y බෙදීම x ලෙස අපි ලබා ගත්තා. මතක් කරන්න මම මේ මතක් කිරීමක් කරේ වාට. මතකද? හරි. එහෙමනම් දැන් බලන්න අපි ලබා ගත්තා මේ බල දෙකේ තිරස් සහ සිරස් සංරචක දෙක. අපි එහෙනම් ඒක නිරූපණය කරමු. තිරස් සංරචකය x අපට ලැබිලා තියෙනවා නිව්ටන් 5ක්. සිරස් සංරචකය y ලැබිලා තියෙනවා නිව්ටන් 10 ධන 5යි මූල 3ක්. අපි හිතමු මේකේ සංප්‍රයුක්ත බලය මේ r තිරසත් එක්ක හදන කෝණය ඇල්ෆා කියලා හිතන්න. තිරසත් එක්ක හදන කෝණය ඇල්ෆා. හරි. දැන් එහෙනම් බලන්න. අපි අර කලින් ගත්ත එකිනෙක ලම්බක ක්‍රියා කරන බල දෙක සංප්‍රයුක්තය r නම් r කියන්නේ එහෙනම් x වර්ගයේ ධන y වර්ගයේ වර්ගමූලයනේ. x කියන්නේ මෙතන 5 වර්ගය ධන y කියන්නේ 10 ධන 5යි මූල 3 වර්ගයේ වර්ගමූලය. සුළු කරමු. 5 වර්ගය 25යි. මේක ද්විපද ප්‍රකාශනය. ද්විපද ප්‍රකාශනයක් තියෙන්නේ 10 වර්ගය 100යි. මේකයි ගුණ කළ දෙකෙන් ගුණ වෙන්න ඕනේ. ඒ කියන්නේ 10 වර 5 50යි 50 වර 2 100යි. 10 වර 5 50යි 50 වර 2 100යි මූල 3යි. මෙතනින් එනවා මෙයාගේ වර්ගය 5 වර්ගය 25යි මූල 3 වර්ගය 3යි 25 වර 3 75යි. සුළු කර හැකි 75යි 25යි 100යි 100යි මෙතන 200යි 200 ධන 100යි මූල 3. මෙතනින් අපිට පොදු සාධකයක් ගත්ත එකේ 100 වර්ගමූලයෙන් එළියට එනකොට 10ක් වෙනවා. මෙතන ඉතුරු වෙන්නේ 2 ධන මූල 3. පැහැදිලි? මේක තමයි සංප්‍රයුක්ත බලය. සංප්‍රයුක්ත බලය තිරසත් එක්ක හදන කෝණයේ ඇල්ෆා නම් බලන්න tan ඇල්ෆා කියන්නේ y බෙදීම x සම්මුඛපාදයේ බෙදීම බද්ධපාදේ සම්මුඛපාදයේ බෙදීම බද්ධපාදේ. සම්මුඛපාදේ කියන්නේ 10 ධන 5යි මූල 3 බෙදීම බද්ධපාදයේ 5යි. සුළු කරේ කිය අපට එතකොට එනං එනවා ඇල්ෆා මෙතනින් tan ප්‍රති 5 2 ධන මූල 3යි කියලා. අපිට පැහැදිලිද? මම හිතන්නේ මෙතන කල් මේ ටික ඔයාට තේරෙන්නේ නැති අපි මේ වගේ ගානක් හදන්නේ කොහොමද කියලා. අපි බලමු තව ගානක්. මම ගන්නවා පොඩි උදාහරණයක් මේ බලන්න. දෙන උදාහරණය. ඕ අංශුව මත ක්‍රියා කරනවා බල 3ක්. බලන්න මෙන්න මේ බල 3 3
තිරස්ව ක්‍රියා කරන නිව්ටන් 6ක බලයක් අංශක 30ක් ආනතෝ ක්‍රියා කරනවා 2 මූල 3ක් ඒත් එක්කම අංශක 60ක් ආනතෝ ක්‍රියා කරනවා නිව්ටන් 8ක්. මෙන්න මේ බල තුන O කියන අංශුව මත ක්‍රියා කරනවා. දැන් අපට අවශ්‍යයි එහෙනම් මේ බල තුන නිසා O අංශුව මත ඇතිවන සංප්‍රයුක්ත බලය හොයාගන්න. සංප්‍රයුක්ත බලය හොයාගන්න අවශ්‍යයි. එhmenan අපි කරන්න ඕනි ඉස්සෙල්ලම මේ බල තුන එකිනෙක ලම්බක දිශා දෙකකට විභේදනය කරගන්න ඕනේ. තිරස්ව සහ සිරස්ව. රයිට්. අපි එහෙනම් විභේදනය කරමු. බලමු. මෙන්න තිරස් සංරචකය අපි ගමු x කියලා. නිව්ටන් 6 තියෙන තිරස්ව. එහෙනම් එයා විභේදනය කරන දෙයක් නැහැ. මම ඒක ලියන්නේ නැහැ මෙතන. 2 මූල 3 විභේදනය කරනවා තිරස්ව. එතකොට එනවා 2 මූල 3යි cos 30. 2 මූල 3යි cos 30. හොඳට බලන්න. දැන් නිව්ටන් 8 තියෙන්නේ මේ අපි ගත්තේ දැන් දකුණු දිශාවට නම් වම් පැත්තත් එක්ක තමයි අංශක 60ක් හදන්නේ. එහෙම නැත්නම් x ගේ ඍණ දිශාවත් එක්ක. එතකොට මේක අපිට අනිත් පැත්තේ අංශක 120ක් විභේදනය කරන්න අපහසුයි. ඒ නිසා අපි ලේසි මේ පැත්තට විභේදනය කරනවා. එතකොට දිශාව මාරු වෙනවා. එහෙනම් එයා ඍණ 8යි cos 60. 8යි cos 60. මොකද අපි දැන් ගන්නේ දකුණු දිශාවට. එතකොට මේකේ විභේදනය අපි අරන් තියෙන්නේ වම් දිශාවට. ඒක නිසා තමයි මෙතන ඍණාවේ පැහැදිලිව. සුළු කරන්න. මෙතනින් එනවා 6 ධන 2යි මූල 3යි cos 30 කියන්නේ මූල 3ට 2යි 8 cos 60 කියන්නේ භාගයයි. සුළු කිරීම දෙවරක් 4යි. මෙතන 2ට 2 කැපෙනවා. මෙතනින් එනවා 6 ධන මූල 3 මූල 3ෙන් ගුණනම 3යි අඩු කිරීම 4 6යි 3යි 9යි 9න් 4ක් 5යි. එහෙනම් තිරස් සංරචකය නිව්ටන් 5යි. පැහැදිලිද? අපි ඒ වගේම සිරස් සංරචකය ගමු. සිරස් සංරචකයේ y නම් අපිට අවශ්‍යයි මේ බල තුන සිරස්ව විභේදනය කරගන්න. බලන්න හොඳට. අපි ගමු කියන මේක ඉස්සෙල්ලාම නිව්ටන් 8. නිව්ටන් 8 බලය මට අවශ්‍යයි මේ පැත්තට විභේදනය කරගන්න. නිව්ටන් 8 මෙතන කෝණය අංශක 60ක් නිසා එක්ක මේ කෝණය අංශක 30ක් වෙනවා. එහෙම වුණොත් 8යි cos 30. එහෙම නැත්නම් 8යි sin 60. මේ කෝණය අංශක 60 නේ ඒකේ sin ආගෙන අපි මේ පැත්තට ගමු 30යි කියලා. ඒතර මේ කෝණය අංශක 60 නම් මේක 30යි. කියන්නේ 8යි cos 30. 8යි cos 30. මේකත් අපිට සිරස් විභේදනය කරගන්නකොට ධන වෙනවා 2යි මූල 3යි මේ කෝණේ අංශක 30යි නම් මේක අංශක 60යි. ඒ කියන්නේ 2යි මූල 3 cos 60. cos 60. මේක නිව්ටන් 6. නිව්ටන් 6 දැන් තියෙන්නේ තිරස්ව. එතකොට තිරස් බලයක් සිරස්ව විභේදනය කරනවා කියන්නේ 6යි නිව්ටන් cos 90ක් වෙනවනේ. මේ කෝණය හරියට අංශක 90කින් මේ අපිට විභේදනය කරගන්න ඕන. අංශක 90ක් කියන්නේ ඒතර cos 90 බිඳුවයි. එහෙනම් ඒ බලය මේකට එකතු වෙන්නේ නැහැ. එතකොට එහෙනම් මෙතනින් එනවා 8යි cos 30 කියන්නේ මූල 3 8 2යි 2යි මූල 3 cos 60 කියන්නේ භාගයයි දෙවරක් 4යි මෙතන දෙවරක් 1යි 4යි මූල 3යි මෙතන 1යි 5යි මූල 3ක් එනවා සිරස් සංරචකය. තේරෙනවද ඔයාලට? පැහැදිලි හැමෝටම ගැටලුවක් නැති වෙයි මම හිතන්නේ. හොඳට බලන්න සුළු කිරීම ගැන. හරි. දැන් එහෙනම් මේ O අංශුව මත ක්‍රියා කරන මේ බල තුන අපි විභේදනය කරගත්තා තිරස්ව සහ සිරස්ව. අපි ගමු ඔය තිරස් සහ සිරස් සංරචක දෙකේ පමණක්. තිරස් සංරචකය නිව්ටන් 5යි සිරස් සංරචකය 5යි මූල 3යි නිව්ටන්. මෙන්න සංප්‍රයුක්ත බලය R. අපිට R තමයි හොයන්න ඕනේ. අපිට මේ කෝණය ඇල්ෆා කියලා. එහෙමනම් බලන්න R කියන්නේ 5 වර්ගය ධන 5යි මූල 3 වර්ගය 5යි මූල 3 සම්පූර්ණ එකේ වර්ගයේ වර්ග මූලය. සුළු කරමු 5 වර්ගය 25යි මෙතනින් එනවා 5 වර්ගයේ 25යි 5 මූල 3 වර්ගය 5ක් වෙනවා. ඒතකොට 25 3 75යි 25 75 එකතු වුණාම 100යි මූල 100 කියන්නේ 10යි. එතකොට R කියන්නේ නිව්ටන් 10ක් වෙනවා.
සංප්‍රයුක්ත බලය. ඒත් එක්කම අපි බලමු මේ බලය තිරසත් එක්ක හදන කෝණය tan ඇල්ෆා නම් tan ඇල්ෆා කියන්නේ 5යි මූල 3 y බෙදීම x 5ට 5 කැපෙනවා. එහෙනම් tan ඇල්ෆා මූල 3 කියන්නේ tan මූල 3 කියන්නේ 5 බෙදීම 6යි නේ. නෑ 5 බෙදීම 3යි. එහෙනම් 5 බෙදීම 3යි නැත්නම් අංශක 60ක් වෙනවා. මෙතන tan ඇල්ෆා සමාන මූල 3නේ 5ට 5 කැපිලා ගියපම එතකොට tan මූල 3 කියන්නේ අංශක 60යි. නැත්නම් 5 බෙදීම 3යි. එහෙනම් පැහැදිලි අපිට මෙන්න මේ විදිහට යම් අංශුවක් මත ක්‍රියා කරන ඒකතල බල පද්ධතියක සංප්‍රයුක්ත බලයේ දිශාව හොයාගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මේක සරලව තේරෙන්නේ නැති. මම ඔයාලට ගැටලු දෙකක් දෙන්නම් පස්සේ මේක හිමීට හදන්න. මෙතන මම ඒක සටහන් කරන්නම්. මෙන්න මේ ගණන් දෙක තුන්වෙනි උදාහරණේ මේක මම දැන් විසඳන්නේ ඔබට බාරයි. නිව්ටන් 2යි නිව්ටන් අංශක 60ක කෝණයකින් නිව්ටන් 8ක් සිරස්ව තියෙනවා නිව්ටන් 3ක බලයක් ඒත් එක්කම අංශක 30කින් තියෙනවා 7යි මූල 3ක් 7යි මූල 3ක් අංශක 45කින් තියෙනවා මේ පැත්තට 3යි මූල 2ක් නිව්ටන් 10ක් තියෙනවා මේ පැත්තේ අංශක 30කින් නිව්ටන් 10ක් තියෙනවා ඔබ පසුව මේකේ සංප්‍රයුක්ත බලයත් මේ O අංශුව මත ක්‍රියා කරන මේ බල පද්ධතිය නිසා ඇතිවන සංප්‍රයුක්ත බලයත් එම සංප්‍රයුක්ත බලය තිරසත් එක්ක හදන කෝණයත් හොයන්න. තව උදාහරණයක් මේකත් ඔයා හදන්න. මේ පැත්තට තියෙනවා 2යි මූල 3ක බලයක්. සිරස්ව තියෙනවා නිව්ටන් 4ක බලයක්. මේ පැත්තේ තියෙන 3යි මූල 3ක බලයක් අංශක 60කින් නිව්ටන් 3යි මූල 3ක් මේ පැත්තේ තියෙන අංශක 30කින් නිව්ටන් 5ක් මේ බල හතර නිසා මේ O අංශුව මත ඇතිවන සංප්‍රයුක්ත බලය සහ එම සංප්‍රයුක්ත බලයේ තිරසත් එක්ක හදන කෝණයත් ඔයා ලබා ගන්න. මම හිතන්නේ ඔයාට මේ කොටස එනකල් පැහැදිලි ඇති ගැටලුවක් නැහැ පාඩම තේරෙන්න ඇති සරලව ප්‍රශ්නයක් නැහැ මම හිතන්නේ. හරි. සමතුලිතතාව පාඩමේ අපි ඊළඟ තව වැදගත් කොටසකට සම්බන්ධ වෙනවා. ඊළඟ කොටස අංශුවක් මත ක්‍රියා කරන ඒකතල බල පද්ධතියක සමතුලිතතාවය ගැන කතා කරන්න සූදානම් වෙන්නේ. කියන මාතෘකාවක් අංශුවක් මත ක්‍රියා කරන ඒකතල බල පද්ධතියක සමතුලිතතාව. අංශුවක් මත ක්‍රියා කරන ඒකතල බල පද්ධතියක සමතුලිතතාව. අපි ඉස්සෙල්ලම බලමු දරුවනේ සමතුලිතතාව කියන්නේ මොකක්ද කියලා. ස්ථිති විද්‍යාවේදී සමතුලිතතාවය අපි අර්ථ දක්වනවා මෙන්න මෙහෙම. අපි හිතමු යම්කිසි වස්තුවක් මත ක්‍රියා කරන බල සමූහයක් තියෙනවා. මේක මත ක්‍රියා කරන බල සමූහයක් තියෙනවා. මෙන්න මේ බල සමූහය හිතන්න P1, P2, P3 කියලා බල සමූහයක් තියෙනවා. මේ බල සමූහයේ සංප්‍රයුක්ත බලය පළවෙනි කාරණාව R ශුන්‍ය වෙනවා නම් දැන් සංප්‍රයුක්ත බලය ලබා ගන්න ආකාරය ගැන අපි කලින් කතා කරානේ. මේකේ R වලගේ බිඳුවක් වෙනවා නම් සංප්‍රයුක්ත බලයේ බිඳුවක් වෙනවා නම් සහ මේ වස්තුව මත ඕනම ලක්ෂයක් වටා ගූර්ණය පිටම ඒකින් ලක්ෂ වටා ගූර්ණය ඒ වටා ගූර්ණය බිඳුවක් වෙනවා නම් ඒ කියන ලක්ෂ වටා ගත්ත ගූර්ණය බිඳුවක් වෙනවා නම් මේ බල සමූහය යටතේ මේ වස්තුව සමතුලිතයි කියලා කියනවා. ආයෙත් බලන්න සමතුලිතයි කියන්නේ මොකද්ද කියලා. ඕනම වස්තුවක් මත ක්‍රියා කරන බල සමූහයක් ගත්තොත් ඒ බල සමූහයේ සංප්‍රයුක්ත බලය බිඳුවක් වෙලා සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙලා එම වස්තුව මත ඕනම ලක්ෂයක් වටා එම බල සමූහය නිසා ඇතිවන ගූර්ණය බිඳුවක් වෙනවා නම් එම බල පද්ධතිය යටතේ එම වස්තුව
සමතුලිත වස්තුවක් වෙනවා. පැහැදිලි නේද? හරි. අපි කතා කරමු ඉස්සෙල්ලම බල දෙකක් යටතේ කොහොමද වස්තුවක් සමතුලිත වෙන්න අවශ්‍යතාවය බලමු. බල දෙකක් යටතේ වස්තුවක සමතුලිතතාව සඳහා අවශ්‍යතාවය බලමු. මේ බලන්න. මම ගන්නවා O කියලා වස්තුවක් මත P සහ Q කියලා බල දෙකක් ක්‍රියා කරනවා. මට ඉස්සෙල්ලම කියන්න යම් අංශුවක් මත ක්‍රියා කරන තනි බලයක් නිසා එම අංශුව සමතුලිත වෙන්න පුළුවන්. අංශුවක් මත ක්‍රියා කරන P කියලා තනි බලයක් තියෙනවා. මේ බලය නිසා මේ අංශුව සමතුලිත විය හැකිද? නෑ, කවදාවත් මේක සමතුලිත වෙන්නේ නෑ. එහෙමනම් මේ P වලගේ බිඳුවක් වෙන්න ඕනේ. P ධන නම් කොයි වේටකවත් මේක සමතුලිත වෙන්නේ නෑ. හැබැයි බල දෙකක් යටතේ මේක සමතුලිත වෙන්න පුළුවන්. මෙහෙම තිබ්බොත් මේ බල දෙක යටතේ කවදාවත් මේක සමතුලිත වෙන්නේ නෑ. මොකද මෙතන අනිවාර්යෙන් සම්ප්‍රයුක්ත බලයක් ඇති වෙනවම තමයි. එහෙමනම් මේ බල දෙකක් යටතේ යම් බල දෙකක් යටතේ අංශුවක් සමතුලිත වෙන්න නම් මෙන්න මේ කාරණා තුන සපුරාලිය යුතුයි. එකක් තමයි ඒ බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. පළවෙනි කාරණාව P සමාන වෙන්න ඕනේ Q. බල දෙක සමාන වෙන්න ඕනේ. දෙවෙනි කාරණාව ඒක රේඛීය වෙන්න ඕනේ. ඒක රේඛීය විය යුතුයි. ඒක රේඛීය විය යුතුයි. ඒ කියන්නේ එකම රේඛාවක තියෙන්න ඕනේ. ආනත වෙන්න බෑ. තුන්වෙනි කාරණාව ප්‍රතිවිරුද්ධ වෙන්නත් ඕනේ. ප්‍රතිවිරුද්ධ වෙන්නත් ඕනේ. ඒක රේඛීය වෙලා එකම දිශාවට තිබ්බොත් ඒතර සම්ප්‍රයුක්ත බලයක් ඇති වෙනවා. හරි? එහෙනම් P සමාන Q වෙන්න ඕනේ. ඒක රේඛීය වෙන්න ඕනේ. බල දෙක ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. මේ කාරණා තුන සපුරාලන නම් යම් බල දෙකක් යටතේ එම වස්තුව සමතුලිත වෙනවා. බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙනවා. කාරණා පැහැදිලිද? ඉතින් අපි විශේෂයෙන්ම කතා කරනවා බල තුනක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් යටතේ කොහොමද වස්තුවක් සමතුලිත වෙන්නේ කියන කාරණාව. එහෙනම් ඔයා පොඩි මාතෘකාවක් ලියන්න. අංශුවක් මත ක්‍රියා කරන ඒකතල බල තුනක් යටතේ අංශුවක් මත ක්‍රියා කරන ඒකතල බල තුනක් යටතේ එම අංශුවේ සමතුලිතතාව. අංශුවක් මත ක්‍රියා කරන ඒකතල බල තුනක් යටතේ එම අංශුවේ සමතුලිතතාව. පැහැදිලි? හරි. අපි ඉස්සෙල්ලාම මෙතනින් කතා කරන බල ත්‍රිකෝණ නියමය ගැන. බල ත්‍රිකෝණය. හරි? ලියන්න පොඩි මාතෘකාවක් ඉස්සෙල්ලාම බල ත්‍රිකෝණ නියමය. බල ත්‍රිකෝණ නියමය. අපි බලමු දරුවනේ මොකද්ද බල ත්‍රිකෝණ නියමය කියන්නේ කියලා. බලන්න මම ගන්නවා O කියලා අංශුවක්. මේ අංශුව මත ක්‍රියා කරනවා මෙතනින් P1 කියලා බලයක්. P කියලා ගමු. P කියලා බලයක්. මේ පැත්තට Q කියලා බලයක්. මේ පැත්තට R කියලා බලයක්. හිතමු මේ O අංශුව මත මේ PQR කියන බල තුන ක්‍රියා කරනවා. බල ත්‍රිකෝණ නියමයෙන් කියන්නේ මෙන්න මේ බල තුන. බල කියන්නේ දෛසිකයක්. මේ අවකාශය අපිට ඕනම තැනක නිරූපණය කරන්න පුළුවන් කියලා කලිමුත් අපි සාකච්ඡා කරා. මේ P බලය නිරූපණය කරන රේඛා ඛණ්ඩය, Q බලය, R බලය. මෙන්න මේ විදිහට මේ බල තුන ත්‍රිකෝණයක අනුපිළිවෙලින් ගත්ත පාද ඔස්සේ විශාලත්වයෙන් හා දිශාවෙන් අනුපිළිවෙල නිරූපණය කරපුවාම මේ වගේ අපට සංවෘත ත්‍රිකෝණයක් ලැබෙනවා නම් මේ බල තුන යටතේ එම අංශුව සමතුලිත වෙනවා. නැවතත් බලන්න බල ත්‍රිකෝණ නියමය කියන්නේ අංශුවක් මත ක්‍රියා කරන බල තුනක් මේ විදිහට විශාලත්වයෙන් හා දිශාවෙන් ත්‍රිකෝණයක අනුපිළිවෙලින් ගන්නා ලද පාද ඔස්සේ නිරූපණය කළ හැකි නම් එම බල තුන යටතේ එම අංශුව සමතුලිත වෙනවා. පැහැදිලි ඇති කාරණාව. මම නැවතත් පැහැදිලි කරනම් මතක් කරනම් අංශුවක් මත ක්‍රියා කරන බල තුනක් ත්‍රිකෝණයක අනුපිළිවෙලින් ගන්නා ලද පාද ඔස්සේ විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය කළ හැකි නම් එම බල තුන යටතේ එම අංශුව සමතුලිත වෙනවා. කාරණා පැහැදිලි. එමෙන්ම ඔය බල ත්‍රිකෝණ නියමයේ විලෝමයත් සත්‍ය වෙනවා.
ප්‍රමේය මේක නම් විලෝමයෙන් කියන්නේ අංශුවක් මත ක්‍රියා කරන බල තුනක් යටතේ එම අංශුව සමතුලිත නම් එම බල තුන ත්‍රිකෝණයක අනුපිළිවෙලින් ගන්නා ලද පාද ඔස්සේ නිරූපණය කරන්න පුළුවන්. බල තුනක් අංශුවක් මත ක්‍රියා කරන බල තුනක් නිසා එම අංශුව සමතුලිත නම් එම බල තුන මේ විදිහට ත්‍රිකෝණයක අනුපිළිවෙලින් ගන්නා ලද පාද ඔස්සේ නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් අපිට මේ විදිහට මේ බල ත්‍රිකෝණ නියමය හඳුනා ගන්න පුළුවන් පැහැදිලිව. ඉතින් බල ත්‍රිකෝණ නියමයේ ගොඩක් වැදගත්ම අවස්ථාවක් අපිට එනවා ලාමී ප්‍රමේය. බල තුනක් යටතේ අංශුවක් මත ක්‍රියා කරන බල තුනක් යටතේ මේ අංශු සමතුලිත නම් වැදගත්ම අවස්ථාවක් අපිට හම් වෙනවා ලාමී ප්‍රමේය. අපි බලමු මොකද්ද ලාමී ප්‍රමේය කියලා. ලියන මාතෘකාව ලාමී ප්‍රමේය. ලාමී ප්‍රමේය. බලන්න අපි ගමු O කියන අංශුව මත මේ පැත්තට තියෙනවා P කියලා බලයක් තියෙනවා Q කියලා බලයක් මේ දෙක අතර කෝණය ඇල්ෆා කියලා මම ගන්නවා මේ පැත්තට තියෙනවා R කියලා බලයක් මේක අපි ගමු ගැමා කියලා ගැමා බීටා මේ කෝණ තුන මෙතන O කියන අංශුව මත ක්‍රියා කරන බල තුන තමයි මේ තියෙන්නේ දැන් අපි දැන් කලින් කතා කරා බල ත්‍රිකෝණ නියමය තෘප්ත කරනවා නම් මේ බල තුන යටතේ මේ අංශු සමතුලිතයි සමතුලිත නම් බල ත්‍රිකෝණ නියම තෘප්ත කරනවා බලමු ලාමී ප්‍රමේය කියන්නේ මොකක්ද මේ බලන්න මම මේ බල තුන ජ්‍යාමිතිකව නිරූපණය කරනවා මෙන්න P බලය තිරස් බලයක් Q බලය මේ P බලයත් එක්ක ඇල්ෆා කෝණයක් හදන්නේ එහෙනම් මේ රේඛාවත් එක්ක ඇල්ෆා කෝණයක් හදන බලයක් තමයි Q බලය කියන්නේ. හොඳට බලන්න. මෙන්න ඇල්ෆා කෝණය. ඊට පස්සේ R සහ Q අතර කෝණය මේ Q සහ R අතර කෝණය ගැමා. මේ බලයයි R අතර කෝණය ගැමා. මේ රේඛාව අපි මෙහාට දික් කරොත් එහෙම මෙන්න මේක මේ තියෙන්නේ R ට සමාන්තර රේඛා ඛණ්ඩයක්. ඒ දෙක අතර කෝණය ගැමා. ඒත් එකම R සහ P අතර කෝණය මේ තියෙන R ගේ රේඛාව මේ තියෙන P ගේ රේඛාව මේක ඇවිල්ලා බීටා. බලන්න ඔබට පැහැදිලිද කියලා මේක? මේ බල තුන තමයි අපි මේ ජ්‍යාමිතික නිරූපණය කරලා තියෙන්නේ. මේ කෝණය ඇල්ෆා නම් මේක 180 ඍණ ඇල්ෆා. මේක ගැමා නම් මේක 180 ඍණ ගැමා. මේක බීටා නම් 180 ඍණ බීටා. හොඳට බලන්න මේ ත්‍රිකෝණය දිහා. ඔබට මතකද අපි ත්‍රිකෝණමිතියේදී ඉගෙන ගත්තා සයින් නීතිය. නීති දෙකක් කියනත් සයින් නීති කොස් නීතිය. සයින් නීතිය මතකයිද? චුට්ට මතක් කරන්න මම. මේ බලන්න. සම්මත අංකණයෙන් දක්වන ලද ඕනම ත්‍රිකෝණයක සම්මත අංකණයෙන් දැක්වම මේක ABC නම් මේ කෝණය A සම්මත අංකණය, මේ කෝණය B, මේ කෝණය C මතක් කරගන්න. A කෝණයට සම්මුඛව තියෙන පාදය සිම්පල් A වලින් දැක්වෙනවා. B කෝණයට සම්මුඛව තියෙන පාදය සිම්පල් B වලින්, C කෝණයට සම්මුඛව තියෙන එක්කෙනා සිම්පල් C. මතක් කරගන්න සයින් නීතිය. සයින් නීතියද කිව්වේ මේ රේඛා ඛණ්ඩයේ විශාලත්වයේ A බෙදීම sin A සමාන වෙනවා B බෙදීම sin B සමාන වෙනවා C බෙදීම sin C. මේක තමයි සයින් නීතිය මතක ඇති වාට අපි ත්‍රිකෝණ මිතිය කොටසදී ඉගෙන ගත්තා. හරි. දැන් බලන්න එහෙනම් මෙතන මේ ත්‍රිකෝණය මම ගන්නම් මේක ABC කියලා. මේ ABC ත්‍රිකෝණය මේ PQR බල තුනෙන් නිරූපණය වෙන බල ත්‍රිකෝණය. එතකොට මේ AB රේඛාවෙන් දැක්වෙන P බලය කියන්නේ මේ බලයේ විශාලත්වය. එතකොට මේ තියෙන Q බලයේ විශාලත්වය, මේ තියෙන R බලයේ විශාලත්වය. එහෙනම් මේකට අපි සයින් නීතිය දාමු. මේ බලන්න. P ඒ කියන්නේ AB රේඛා ඛණ්ඩයේ දිග මේ P බලයේ විශාලත්වයට සමානයිනේ. එහෙනම් P බෙදීම sin 180 ඍණ ගැමා සමාන වෙනවා Q බෙදීම sin 180 ඍණ බීටා R බෙදීම sin P බෙදීම 180 ඍණ ගැමා Q බෙදීම 180 ඍණ බීටා R බෙදීම 180 ඍණ ඇල්ෆා sin 180 ඍණ
ඇල්පා ගැමා බීටා බලන්න සයින් කියන්නේ 180 ඍණ ගැමා කියන්නේ දෙවන වෘත්තපාදය. මෙන්න මේකනේ. ගැමා නම් මේක 180 ඍණ ගැමා කියන්නේ මේක. පළවෙනි වෘත්තපාදයේදී සියල්ල ධන. මේකෙදි සයින් ධන. ඔයා දන්නවා tan ධන. cos ධන. එහෙනම් දෙවන වෘත්තපාදයේදී සයින් ධනම නිසා මෙතන මාරු වෙන්නේ මේ 180 රේඛා ඛණ්ඩයේදී. එහෙනම් 180 ඍණ ගැමා කියන්නේ p බෙදීම sin ගැමා. මෙතනත් එහෙනම් q බෙදීම sin බීටා. r බෙදීම sin ඇල්ෆා. මෙන්න මේක තමයි අපි ලාමි ප්‍රමේය කියලා පාවිච්චි කරන්නේ. හොඳට බලන්න. පොඩ බලන්න. PQR කියන බල තුන P සහ Q අතර කෝණය ඇල්ෆා, Q සහ R අතර කෝණය ගැමා, R සහ P අතර කෝණය බීටා නම් මේ බල තුන එකිනෙක අනුලෝම සමානුපාතික වන පරිදි නිරූපණය කරන්න පුළුවන්. මේක තමයි ලාමි ප්‍රමේය කියන්නේ. යම් අංශුවක් මත ක්‍රියා කරන බල තුනක් එක් බලය අනෙක් බල දෙක අතර කෝණයේ සයින් අගයට අනුලෝමව සමානුපාතික වෙනවා. නැත්නම් බලන්න අංශුවක් මත ක්‍රියා කරන බල තුනක් යටතේම අංශුව සමතුලිත නම් අංශුවක් මත ක්‍රියා කරන බල තුනක් යටතේම අංශුව සමතුලිත නම් එක් බලය දැන් P බලය Q සහ R අතර බල දෙක අතර කෝණයට එක් බලය ඉතිරි බල දෙක අතර කෝණයේ සයින් අගයට අනුලෝම සමානුපාතිකයි. ඔබට තේරෙන්නේ නැති. පැහැදිලි. මේක තමයි ලාමි ප්‍රමේය කියන්නේ. මේ මම පෙන්නුවේ ලාමි ප්‍රමේය සාධනය කිරීමත් එක්ක. හරි. ඉතින් අපිට ගණන් හදනකොට මේ ලාමි ප්‍රමේයෙන් ගණන් හදන එක ගොඩක් පහසුයි. බල ත්‍රිකෝණේ නියමත් එච්චර ගැටලුවක් නැහැ. මම උදාහරණයක් ඔබට තේරුම් කරලා දෙන්නම් මේ ක්‍රම දෙකෙන්ම කොහොමද හදන්නේ කියලා. අපි ගමු උදාහරණයක්. ඔබ මේ උදාහරණේ ටික ලියා ගන්න. මම කියන්නම් උදාහරණය. නිව්ටන් 6ක් බර ලක්ෂ්‍යාකාර වස්තුවක් නිව්ටන් 6ක් බර ලක්ෂ්‍යාකාර වස්තුවක් සැහැල්ලු තන්තු දෙකක් මගින් සිරස් තලයක සමතුලිතව තබා ඇත. සිරස් තලයක සමතුලිතව තබා ඇත. එක් තන්තුව සිරස සමග අංශක 30ක් සහ 60ක් කෝණ සාදයි නම් තන්තු වල ආතති සොයන්න. බලන්න ඉතින් නිව්ටන් 6ක් බර ලක්ෂ්‍යාකාර වස්තුවක් සැහැල්ලු තන්තු දෙකක් මගින් සිරස් තලයක සමතුලිතව තබා ඇත. එක් තන්තුව සිරස සමග අංශක 30ක සහ අංශක 60ක කෝණ සාදයි නම් තන්තු වල ආතති සොයන්න. හරි. මේ බලන්න. අපි ඔක රූපයකින් නිරූපණය කරමු. මේක අපි නිකන් හිතන්න සිවිල්ම නැත්නම් වහල. හරි. මේ විදිහට එකක් අංශක 30යි අනිත් එක අංශක 60යි නේ. එතකොට 30 තන්තුව හදන කෝණය අංශක 30යි අනිත් එක අංශක 60යි. මේක අංශක 30යි අංශක 60යි නිව්ටන් 6යි. නිව්ටන් 6ක්. අපිට මෙන්න O අංශුව මේ අංශුවේ අපි හිතමු ආතතියක් ඇති වෙනවා T1 කියලා හිතමු. මේ අංශුව මත ඇති වෙනවා මේ තන්තු මත ඇති වෙනවා අපි හිතමු T2 කියන ආතතිය. එතකොට එහෙනම් මේ O කියන අංශුව නිව්ටන් 6ක් බර වස්තුව එල්ලලා තියෙනවා මේ තන්තු දෙක මගින්. මේක මත ඇති වෙන ආතතිය T1 මේක මත ඇති වෙන ආතතිය T2. එතකොට මේ T1 තියෙන්නේ O අංශුව මත මේ T1. හැබැයි මේ T1 තියෙන්නේ මේක සිවිලින් සම්බන්ධ වෙලා පොළොට සම්බන්ධ වෙන්නේ. T2ත් එහෙමයි. මෙතන මේ T2 තියෙන්නේ අංශුව මත. අර T2 තියෙන්නේ පොළොට සම්බන්ධ වෙලා. එතකොට එහෙනම් අපේ පද්ධතිය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අපේ පද්ධතිය. එතකොට එහෙනම් මේ පද්ධතිය අරගෙන O අංශුව මේ බල තුන යටතේ සමතුලිතයි. O අංශුව මේ බල තුන යටතේ සමතුලිතයි. එහෙනම් අපිට පුළුවන් මේ O අංශුවට ලාමි ප්‍රමේය සහ ඕනනම් බල ත්‍රිකෝණ නියමයේ දාලා T1 T2 හොයන්න. මම මේක ක්‍රම දෙකම ඔයාලට හදලා පෙන්නන්නම්. ඉස්සෙල්ලම බල ත්‍රිකෝණ නියමයෙන් කොහොමද බලමු T1 T2 නිරූපණය කරන්න. හොයන්නේ. ඉස්සෙල්ලම අපි එන බල ත්‍රිකෝණය අඳිමු. මම අඳිනවා විශාලත්වය දන්න. නිව්ටන් 6 බලය පහළට තියෙන්නේ මේ.
නිව්ටන් මේ පළවෙනි ක්‍රමය. පළවෙනි ආකාරය මම ගන්නේ බල ත්‍රිකෝණ නියමය යොදාගෙන කොහොමද මේක හදන්නේ කියලා. ඒක තේරුම් ගන්න. හරි. නිව්ටන් 6 තමයි මේ දැක්වෙන්නේ. එතකොට නිව්ටන් 6 සහ T1 අතර කෝණය තමයි මේ තියෙන්නේ. මෙතන අංශක 30යි එහෙනම් මේක අංශක 120ක් වෙනවා. බලන්න හොඳට. එතකොට T2 සහ නිව්ටන් 6 අතර කෝණය අංශක 60ක් වෙනවා. මෙන්න නිව්ටන් 6 කියන දෛසිකය ඊළඟට T2 දෛසිකය තියෙන මේ අතට. මේකත් එක්ක අංශක 60ක්. මෙන්න T2 අංශක 60ක් වෙනවා මෙයත් එක්ක. ඊළඟට හොඳට බලන්න T2 සහ T1 අතර කෝණය ගමුකෝ. අංශක 60යි 30යි කියන්නේ 90යි. එහෙනම් මේ දෙක මේක T2 මෙන්න T1 කියන්නේ මේක මත අපිට මෙහෙම නිරූපණය කරන්න පුළුවන්. ඒතර මේ දෙක අතර කෝණය අංශක 90ක් වෙනවා. මෙන්න T2 මේ දෙක අතර අංශක 90ක් වෙන පරිදි මෙන්න තියෙනවා T1. ඒතකොට මේක අංශක 30ක් වෙනවා. ඇයි නිව්ටන් 6 සහ T1 අතර කෝණය අංශක 30යි. දැන් හොඳට බලන්න. මේ ත්‍රිකෝණය අපි ගත්තොත් ABC කියලා අපිට ත්‍රිකෝණමිතික සම්බන්ධතා පාවිච්චි කරලා T1 T2 පහසෙන් හොයන්න පුළුවන්. අපි මේ ඇන්දේ බල ත්‍රිකෝණය මොකද මේ බල තුන යටතේ මේ O අංශ සමතුලිතයි. සමතුලිත නම් බල ත්‍රිකෝණයට තෘප්ත කරනවා. හරි. එහෙනම් බලන්න අපිට ගන්න පුළුවන් T1 හොයන්න පුළුවන් මේ ත්‍රිකෝණයේ මේ පාදයයි මේකයි පාවිච්චි කරන මේක ඍජු කෝණික ත්‍රිකෝණයක්. මේක කර්ණය AB කියන්නේ කර්ණය බද්ධ පාදය. බද්ධ පාදයේ කර්ණය කියන්නේ cos නේ? බලන්න. මේක ඉඳලා අපිට ගන්න පුළුවන් cos අංශක 30. cos 30 කියලා කියන්නේ බද්ධ පාදය බෙදීම කර්ණය. පැහැදිලි නේද? cos 30 කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. cos 30 කියන දරුවනේ මූල 3ට 2යි 6 හරස් ගුණිතේ මෙහාට ගේන්න සමානයි T1ට දෙවරක් 1යි දෙවරක් 3යි. එහෙනම් T1 කියන්නේ 3යි මූල 3යි නිව්ටන්. හරි. ඒ වගේම අපිට ගන්න පුළුවන් T2 හොයන්න පුළුවන් මේක අංශක 60න්. එතනත් බද්ධ පාදයේ කර්ණයයි cos 60 නේ. cos අංශක 60 බද්ධ පාදයේ බෙදීම කර්ණය. cos 60 කියන්නේ භාගයනේ. 6 හරස් ගුණිතේ මෙහාට ගෙනාව T2 දෙවරක් 3යි. එහෙනම් T2 කියන්නේ නිව්ටන් 3යි. මෙන්න අපි එහෙනම් T1 සහ T2 ගණනය කරා බල ත්‍රිකෝණ නියමයේ යොදාගෙන. අපි මේකම ගණනය කරමු T1 සහ T2 හොයමු. ලාමි ප්‍රමේයයක් දාලා. බලන්න. මම මේක මකන්න එහෙනම්. දැන් බලන්න මෙන්න O අංශුව මේ පැත්තට තියෙනවා නිව්ටන් 6ක් සිරසත් එක්ක අංශක 60ක් හදමින් මේ පැත්තට තියෙනවා T2ක් සිරසත් එක්ක අංශක 30ක් හදමින් මේ පැත්තට තියෙනවා T1ක්. දැන් O අංශුව සමතුලිතයි මේ බල තුන යටතේ නිව්ටන් 6 T2 T1 යටතේ සමතුලිතයි. දැන් අපි කතා කරන්නේ ලාමි ප්‍රමේය දාලා මේක විසඳන්න. මේ දෙවෙනි ක්‍රමය. ලාමි ප්‍රමේය දාලා අර ගැටලුවම. හරි. එහෙනම් ලාමි ප්‍රමේයෙන් අපි මොකද්ද කතා කරේ? ලාමි ප්‍රමේයෙන් කිව්වේ ලාමි ප්‍රමේයෙන් කියන්නේ බල තුනක් යටතේ අංශුව සමතුලිත නම් එක් බලය ඉතිරි බල දෙක අතර කෝණයේ සයින් අගයට සමානුපාතිකයි කියලානේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් T1 බෙදීම එතකොට ඉතිරි බල දෙක වෙන T2 සහ නිව්ටන් 6 මේ දෙක අතර කෝණය මේක අංශක 60යි නම් මේක අංශක 120යි නේ. එහෙනම් sin අංශක 120 සමානයි T2 බෙදීම මේ දෙක අතර කෝණය බලන්න. මෙතන තියෙන්නේ අංශක 30යි නම් මේක අංශක 150ක් වෙනවනේ. T1 සහ නිව්ටන් 6 අතර sin අංශක 150යි. එතකොට නිව්ටන් 6 ඉතිරි බල දෙක අතර කෝණය 90යි නේ. sin අංශක 90යි. අපි ඉස්සෙල්ලාම T1 ගණනය කරමු. T1 බෙදීම මේ බල දෙක පාවිච්චි කරමු නේ. මේ දෙන පාවිච්චි කරමු මේ සම්බන්ධතා දෙක. sin 120 sin 120 අපිට උන කඩා ගන්න පුළුවන් sin 90 ධන 30යි නැත්නම් 180 රින් 60 ඕන විදිහට අපිට සුළු කරගන්න පුළුවන්. 180 රින් 60යි කියලා ගන්න. සමාන වෙනවා 6 බෙදීම sin 90ට. එතන T1 sin 180 ඍණ θ sin 180 ඍණ θ කියන දෙවන වෘත්තපාදේ මාරු වෙන්නේ 180 දී එන sin 60මයි. මෙතනින් එන්නේ sin අංශක 60. අතන 6 බෙදීම sin 90 කියන දරුණේ 1යි.
දැන් හරස් ගුණිතයෙන් සුළු කරන්න. මෙතන අපි T1 සුළු කරන්නේ. T1 ලැබෙනවා. මෙතනින් 6යි. sin 60 හරස් ගුණිතය මෙහාට ඇවිල්ලා 6ත් එක්ක ගුණ වෙනවා. sin 60 කියන්නේ මූල 3 යට 2යිනේ. දෙවරක් 1යි දෙවරක් 3යි. එහෙනම් T1 කියන්නේ 3යි මූල 3යි. පැහැදිලි. ඒ වගේම මේ සම්බන්ධතාවය පාවිච්චි කරලා අපිට පුළුවන් T2 හොයන්න. T2 හොයන්න පුළුවන්. මෙතනින් එනවා මේක හරිනේ. T2 බෙදීම sin 150 ලියමු එහෙනම් sin මේක මම වෙන් කරනම් sin 90 ධන 60යි. 90 ධන 60 නැත්නම් 180 නේ 30 ගත්ත ප්‍රශ්නයක් නැහැ. මෙතනින් තියෙනවා 6 බෙදීම sin 90. මෙතනින් එනවා T2 sin 90 ධන 60 කියන්නේ cos 60යිනේ. cos 60 අතනින් 6 බෙදීම එකයි. T2 උක්ත කරන්න 6 මේක හරස් ගුණිතය මෙහාට ගන්නවා. cos 60 ගුණ වෙනවා. cos 60 කියන්නේ දරුවෝ භාගයයි. දෙවරක් 3යි. එහෙනම් T2 කියන්නේ නිව්ටන් 3යි. මම හිතනවා ඔයාට අර කලින් ලැබුණ පිළිතුරු දෙකම ලැබිලා ඇති. T1 සහ T2 සඳහා. ඒ කියන්නේ අපි ත්‍රිකෝණ නියමයේ දාලා ගත්තත් අපිට මේ උත්තරම ලැබෙනවා. ලාමි ප්‍රමේය දාලා ගත්තත් එනවා. ගැටලුවක් නෑ අපිට ගානක් හදන ඔය ක්‍රම දෙකම පාවිච්චි කරන්න පුළුවන්. තමන්ට පහසු ක්‍රමයක් පාවිච්චි කරන්න. ගැටලුවක් නැහැ. හරි මම ඔබට ගැටලු කිහිපයක් දෙන්නම්. මේ ගැටලු ටික ඔයා ලියාගෙන මේ ටික හදන්න. පළවෙනි දෙවෙනි උදාහරණේ මේ ටික ඔයා ලියා ගන්න. මෙන්න O අංශුව T1 බලයක් තියෙන අංශක 60ක් T2 බලයක් තියෙන අංශක 30ක් මේ පැත්තට තියෙන අපි හිතමු M කියලා බලයක් මේ බල තුන යටතේ මේ අංශුව සමතුලිත නම් T1 සහ T2 M ඇසුරින් සොයන්න. T1 සහ T2 M ඇසුරින් ගණනය කරන්න. දෙවෙනි ගාන ඕකින අංශුව W බරක් තියෙනවා. මේ පැත්තට තියෙනවා 5යි මූල 3ක් නිව්ටන් කෝණය θ T. එතකොට W කියන්නේ දන්නාගයක් θ කියන්නේ දන්නාගයක් නොදන්නේ θ T අගය. එහෙනම් ඔයා මේකට ලාමි හරි බල ත්‍රිකෝණීය හරි ඇඳලා T වල අගය ගණනය කරන්න W සහ θ ඇසුරින්. W සහ θ ඇසුරින් ඔබට ලාමි ප්‍රමේය දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් බල ත්‍රිකෝණ නියමයේ දාන්නත් පුළුවන්. ලියාගන්න. හරි. මේ ගණන් දෙකත් පොඩ්ඩක් සටහන් කරගන්න. සැහැල්ලු අවිතන්‍ය තන්තුවක එක් කෙලවරක් සිරස් බිත්තියක අචල ලක්ෂයකට ගැට ගසා ඇති අතර අනෙක් කෙලවරට කිලෝග්‍රෑම් 4ක ස්කන්ධයක් ඇති අංශුවක් ඈඳා අංශුව මත S තිරස් බලයක් යොදා තන්තුව බිත්තිය සමග අංශක 30ක කෝණයක් සෑදෙනසේ සමතුලිතව තබා ඇත. පළවෙනි කොටස SE අගය සොයන්න.
දෙවෙනි කොටස තන්තුවේ ආතතිය සොයන්න. තන්තුවේ ආතතිය සොයන්න. ඊළඟ ගාන කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයක් ඇති P අංශුවක් කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයක් ඇති P අංශුවක් AP, BP ලුහු අවිතන්‍ය තන්තු දෙකකින් ලුහු කියන නොයැදෙන ලුහු කියන බර නැති අවිතන්‍ය කියන්නේ නොයැදෙන ලුහු අවිතන්‍ය තන්තු දෙකකින් තිරස් සිවිලිමක එල්ලා ඇත. AP තන්තුව තිරස සමග තිරස සමග tan ප්‍රති 3/4 tan inverse 3/4 ක සුළු කෝණයක් සාධන අතර APB කෝණය අංශක 90කි. තන්තු වල ආතති සොයන්න. පැහැදිලි? ඔබ ඒ ගැටලු කිහිපය විසඳන්න උත්සාහ කරන්න. ආදරණීය දරුවනේ එතකොට අපි සමතුලිතතාවය වෙතේ මේනකොට කොටස් කිහිපයක් කතා කළ ඉවරයි. මම හිතන්නේ මෙතන කළ අද කරපු කොටසත් ඔබට පැහැදිලිව තේරෙන්නේ නැති. ඔබ තව ගැටලු හදන්න ඕනේ ගැටලු දෙන්නම් ඔයාට. එහෙමනම් අපි ඊළඟ කොටසේදී නැවත හමු වෙමු. අද දවසේ පාඩමට සම්බන්ධ වුණාට ඔයාලා සියලු දෙනාටම ස්තුතියි. ආයුබෝවන් දරුවනේ.